ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අපි ඔන්න ඊළඟ කොටසට ආවා. මේ ඇවිල්ලා තියෙන PLC එකක කොටස් තමයි අපි හඳුනා ගන්න හදන්නේ. දැන් PLC එක කොටස් හඳුනා ගැනීමේදී අපි බලමු මොනවද තියෙන කොටස් කියලා. මුලින්ම තියෙනවා power supply module එක. ඊළඟට තියෙනවා අපිට CPU central processing module එක. CPU අපි කියන central processing module එක. ඊළඟට තියෙනවා base unit එක. ඊළඟට තියෙනවා අපිට inputs module. ඒක ගත්තන් පස්සේ අපිට තියෙන පුළුවන් DC input module, AC input module, analog input module, temperature input module, ඊළඟට high speed counters මම දැන් ඇඩ් කරලා නැහැ. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක input module එක කිව්වට අපි වෙනම අපි අරන් තියෙනවා. ඊළඟට output module තියෙනවා. ඒව ගත්තන් පස්සේ අපිට තියෙනවා relay output module, transfer output module, track output module කියලා තියෙනවා. ඊට අමතරව අපිට analog output module තියෙනවා. ඊළඟට high speed counters අපි වෙනවා අපේ special module විදිහට අපි හඳුන්වන්නේ. high speed counter තියෙනවා. ඊළඟට positioning module කියලා තියෙනවා. communication module කියලා තියෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම දැන් මේ power supply එක අනිවාර්යයෙන්ම PLC එකට power supply එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට එක CPU එක තියෙනවා. ඊළඟට base unit එක. මේ base unit කියන එක නම් දැන් ගොඩක් PLC වල base unit එක නැහැ. මොකක් හරි ඒ වෙනුවට තියෙන්නේ සමහරක් ඒවා දින්නේ පොඩි connector එකක් තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් Siemens S7 300 එකේ තියෙන්නේ පොඩි කනෙක්ටර් එකක් පිටිපස්සෙන් සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊළඟට S7 200 එකේ ගත්තොත් එහෙම කේබල් එකකින් තමයි අපිට PLC එකේ expansion unit module එකකින් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම Hitachi ඊළඟට Allen Bradley control logic වගේ PLC එකකට ඒක අනිවාර්යයෙන්ම තියෙන බේස් එකක් තමයි කාඩ් ටික සම්බන්ධ කරලා තියෙන. විතර බේස් යුනිට් එකක් ඒවට තියෙනවා. ඊළඟට මේ input module output module කියන අපි වෙනවා අපි ඉගෙන ගන්නවා. ඊළඟට මේ තියෙන ඊට අමතරව තියෙන මම කිව්ව special module එකක් තියෙනවා. high speed counters, positioning module, communication module තව දිනවා modules වර්ග. ඊළඟට අපිට යන්නේ වගේ special module අපි පාවිච්චි කරනවා. සමහර මේවන ගොඩක් වෙලාවට පාවිච්චි කරන advanced දේවල් වලට තමයි. ඊළඟට තියෙනවා memory expansion. අපිට memory PLC එකේ memory එක මදි නම් අපිට memory expansion කරගන්න මේ memory expansion module එක පාවිච්චි කරනවා. අපි power supply එක ගත්තයින් පස්සේ මම කලිනුත් power supply එක ගැන කතා කරා. power supply එක ගත්තයින් පස්සේ අපිට පුළුවන් AC supply එකක් පාවිච්චි කරලා මේ PLC එකට supply දෙන්න පුළුවන්. එහෙම නැත්නම් DC supply එකක් පාවිච්චි කරලා අපිට මේ PLC එකට supply දෙන්න පුළුවන්. මේ මොන විදියකින් හරි අපි PLC එකට supply දෙන්න පාවිච්චි කරන module එකට අපි කියනවා power supply module එකක් කියලා. ඊළඟට තියෙනවා central processing module එක. මේ central processing module එක ගැන මුලින්ම කතා කරා. එතන මේකේ තියෙන මොකද PLC එකේ පාලනය මෙම කොටසින් කරන අතර අප විසින් ලබා දෙන පාලන වැඩසටහන හා ආදාන සැසඳීමෙන් පසු ප්‍රතිදාන යාවත්කාලීන කරන එක තමයි මේකෙන් කරන්නේ. ඊට අමතරව මේ බාහිර උපකරණ දෙන HMI ඊළඟ PC එකක් එහෙම නැත්නම් SCADA system එකක් හරි මොනවා හරි වගේ උපකරණات එක්ක සම්බන්ධලා ඒ communication ටිකත් පවත්වාගෙන යන එක තමයි මේ CPU එකෙන් කරන්නේ. ඊළඟට inputs module PLC එකට ලබා දෙන ආදාන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්ලු. digital input, analog input, pulse input. එතන මේ digital input, analog input, pulse input කියන බලමු මොනවද කියලා. දැන් මේ digital input ගත්තයින් පස්සේ අපි digital input එකක් කියලා කියන්නේ අවස්ථා දෙකක් පමණක් තියෙන signal. උදාහරණයකට අපි switch එකක් දැන් මේක කියලා තියෙන switch එකක් ගත්තන් පස්සේ switch එක තියෙන පුළුවන් on සහ off අවස්ථාව. ඒ switch එකේ තියෙන මොකද on සහ off අවස්ථාව විතරයි තියෙන්න පුළුවන්. එතකොට ඒකේ on අවස්ථාව අපි කියනවා 1 කියලා. එහෙම නැත්නම් අපි high කියලා කියනවා. ඊළඟට ඒක off අවස්ථාව බිඳුව. එහෙම නැත්නම් අපි low කියලා කියනවා. අන්න ඒ ඔයකට අපි කියනවා digital signal එකක් කියලා. මෙවැනි අවස්ථා දෙකක් පමණ නිරූපණය සිග්නල් එකට අපි සිග්නල් PLC එකට ලබා දීම සඳහා digital input module භාවිත කරයි. මෙන්න මේ අවස්ථා දෙකක් පමණක් තියෙන. අපි ගත්තොත් දැන් ওই ස්විච් එක. නැත්නම් ලිමිට් ස්විච් එක. ලිමිට් ස්විච් එක මොහරි වැදිලා තියෙනවා. එහෙම නැත්නම් වැදිලා නැහැ. ඊළඟ proximity sensor එක ගත්තොත් proximity sensor එක ඉස්සරහා මොනවා හරි object එකක් තියෙනවා. එහෙම නැත්නම් object එකක් නැහැ. කියන අන්නේ වගේ මොහරි තියෙනවා හෝ නැහැ කියන. එහෙම නැත්නම් high low කියන signal දෙක විතරක් පමණ භාවිත කරන inputs අපි PLC එකට in කරන්න පාවිච්චි කරන මේ inputs module. ඒතර මේ input module ගත්තන් පස්සේ අපිට පුළුවන් මේවා තියෙනවා 8 input 8ක් තියෙන module එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් input 16
32 64 කියලා එක එක සයිස් වලින් අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මේවා නිපදවල දින අපිට අවශ්‍ය ආකාරයෙන් නිපදවල දින ගන්න. දැන් උදාහරණයක් විදිහට අපිට 20ක විතර එකක් ඕන නම් අපිට පුළුවන් 32 එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් 16යි 8යි මොඩියුල් දෙකක් අරන් පාවිච්චි කරන්න පුළුවන්. මෙම ඉන්පුට් සඳහා 5 වෝල්ට් DC පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් 24 වෝල්ට් DC පාවිච්චි කරන්න පුළුවන්. 120 වෝල්ට් AC පාවිච්චි කරන්න පුළුවන්. 240 වෝල්ට් AC ලබා දෙන්න පුළුවන්. මේ වගේ විභවාන්තර වෙන වෙනස් විභවාන්තර වලින් අපිට ලබා දෙන්න පුළුවන් විදිහට අපිට වෝල්ටේජ් වලින් තෝරගන්න පුළුවන්. ඊළඟ මෙතන ඔප්ටෝකප්ලර්. කවුද ඔප්ටෝකප්ලර් ඇක්චුලි කියන්නේ? ඉලෙක්ට්‍රොනික්ස් කරන අය නම් ඔප්ටෝකප්ලර් එක ගන්න දන්නවා. ඔප්ටෝකප්ලර් එක අපේ දැන් කියනකොට ඔප්ටෝ අයිසොලේටර් එක. ඔප්ටෝ කියලා කියන්නේ මොකද? ආලෝකය. ආලෝකය භාවිතා කරලා හදපු අයිසොලේටර් එක. මේක පොඩි චූටි ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඒතර මේක තියෙන්නේ මොකද? PLC වල සියලුම ඉන්පුට් සහ සමහර අවුට්පුට් මෙමගින් අයිසොලේට් කර ඇත. මොකෙන්ද අයිසොලේට් කරලා තියන්නේ? මෙන්න මේ ඔප්ටෝකප්ලර් එක භාවිතා කරලා අයිසොලේට් කරනවා. අයිසොලේට් කරන කියන්නේ මොකද? තව කවුරු හරි කෙනෙක්ගෙන් වෙන් කරලා දෙන්න. ඒතර මේ ඉන්පුට් ටික කියන අර මැද තියෙන මේ PLC එකේ තියෙන සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකත් එක්ක තියෙන සම්බන්ධය ඉලෙක්ට්‍රිකලි සෙපරේට් කරලා තියෙනවා මෙන්න මේ ඔප්ටෝකප්ලර් පාවිච්චි කරලා. එතන මේ ඔප්ටෝකප්ලර් එකක් තමයි තියෙන්නේ. උතර මේ ඔප්ටෝකප්ලර් එක ගත්තන් පස්සේ මේ තියෙන අපි ගත්ත මේ 0.35 ගෙන IC එක නැත්නම් PC 810 ගෙන මේ පොඩි IC එක මේ චූටි IC එකක් මේක. එතන මේක IC එක ගත්තොත් මෙන්න තමයි IC එකේ ඩයග්‍රෑම් එක. එතන මෙතන තියෙනවා අපිට ඒක ඇතුලේ පෙන්වලා දෙනවා LED එකක්. IR LED එකක්. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් LED එකක්. ඊළඟට මෙතන තියෙනවා ෆොටෝ ට්‍රාන්සිස්ටර්. ඒ කියන්නේ මේ ආලෝකයට සංවේදී ට්‍රාන්සිස්ටර් තමයි මෙයා මෙතන තියෙන්නේ. එතන මෙතනට අපි විදුලි සැපයීමක් ලබා දුන්නාන් පස්සේ මොකද වෙන්නේ? මේ LED එක දැල් වෙනවා. LED දැල්ුණාන් පස්සේ මෙතන ආලෝකය දෙනවා. මේ ආලෝකයට සංවේදී ට්‍රාන්සිස්ටර් එතකොට ඔන් වෙනවා. ඔන් වෙලා තමයි මෙතන මේ පරිපථය සම්පූර්ණ කරන. මේ ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් වගේ ක්‍රියාත්මක වෙලා මේ පරිපථය සම්පූර්ණ කරනවා. එසේ කිරීම මගින් ලැබෙන වාසිය. මොකද මේ ඔප්ටෝකප්ලර් එක පාවිච්චි කරන තියෙන වාසිය. ඉන්ටර්ෆෙරන්ස් වලින් PLC පාලන පද්ධතියට බාධා කිරීමට ඇති හැකියාව අඩු කිරීම. මොකද මේ ඉන්ටර්ෆෙරන්ස් එක කියලා කියන්නේ? ඉන්ටර්ෆෙරන්ස් එක කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපේ ඔය කර්මාන්ත ශාලාව ගත්තොත් එහෙම අධිබලති විදුලි රැහන් තියෙනවා. ඒවෙන් ජෙනරේට් වෙනවා මැග්නටික් ෆීල්ඩ්. මේ මැග්නටික් ෆීල්ඩ් වලින් ඉන්ටර්ෆෙරන්ස් ඇති වෙනවා. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ. මේ variable frequency drivers කියන අපි inverters කියලා කියනවා. ඊළඟට DC converters කර්ම කලින් කිව්වා ඊළඟට switch mode power supply මේ LED වල ඊළඟට CFL වල තියෙන power supply වලින් මේ interference generate වෙනවා. ඒතර මේ interference වලින් මේ PLC එකට බාධා කරන්න තියෙන හැකියාව ගොඩාක් අඩු කරනවා මෙන්න මේ ඔප්ටෝකප්ලර් එක මගින්. ඒ කොහොමද කරන්න කියලා බලමු. කරන්නේ මෙන්න මේ විදිහට. දැන් උදාහරණයක් විදිහට මම අරන් තියෙනවා මේ රතු පාටෙන් පෙන්වලා තියෙන අපි PLC එකට දෙන ඩිජිටල් ඉන්පුට් එකක්. ඒතර මේ ඉන්පුට් එක හරහා තමයි මෙන්න මේ ඉන්පුට් එක දීලා දෙන මේක ඇවිල්ලා මෙතෙන්දි මේ ඔන් වෙලා තියෙනවා. මෙතෙන්දි මේ ඕෆ් අවස්ථාවක් පෙන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ සිග්නල් එක තමයි මේ අපි ලබා දෙන්නේ PLC එකට. ඒතර ඒක 24 වෝල්ට් සප්ලයි එකක්. හැබැයි ඒකට දෙන ඉන්ටර්ෆෙරන්ස් එකක් ඇඩ් වෙලා දෙනවා. මේ ඉන්ටර්ෆෙරන්ස් එක ඇඩ් වුණා මෙන්න මේ වගේ කළු පාටෙන් තමයි අපිට අපි කළු පාට කියන්නේ මේ කළු පාට මම පෙන්වලා තියෙන්නේ මෙන්න මේ ඉන්ටර්ෆෙරන්ස් එක. ඒතර ඉන්ටර්ෆෙරන්ස් එක ඇඩ් වෙලාද අපි දැන් මේ රතු පාට අයින් කරොත් එහෙම දැන් අපිට මෙන්න මේ සිග්නල් එක තියෙන මෙන්න මේ වගේ සිග්නල් එකක්. ඒතර මෙන්න මේ සිග්නල් එක තමයි අපිට මෙතන ඇවිල්ලා තියෙන මේ ඔන් වෙලා තියෙන අවස්ථාවේ. ඒතර ඕෆ් වෙලා තියෙන අවස්ථාවේ මෙන්න මේ වගේ සිග්නල්. ඒතර ඒක අර DC24 ඉවත් වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆෙරන්ස් එක විතරක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. මේ ඉන්ටර්ෆෙරන්ස් එක ප්‍රමාණය තීරණය වෙනවා එතන තියෙන ඉන්ටර්ෆෙරන්ස් ප්‍රමාණය අනුව. එතකොට ඒක මේ දැන් මෙතන මේක අපේ ඔප්ටෝකප්ලර් එක මොකද්ද වෙන්නේ? දැන් මෙතන තියෙන 24 වෝල්ට්ස්. 24 වෝල්ට්ස් ඇත්ත මෙතන බේස් එක විදිහට තියෙන. ඒතර මේක වෙනස් වෙලා සමහරට 26ක් යන්නත් පුළුවන්. සමහරට මේ පිට අඩු වෙලා 20ක් එන්නත් පුළුවන්. එතකොට මේක මේ ඔප්ටෝකප්ලර් එකට ගියායින් පස්සේ වෙන්නේ මේ ඔප්ටෝකප්ලර් එක දැන් ඔන්න දැල් වෙලා තියෙන්නේ. දැන් මේ ඉන්ටර්ෆෙරන්ස් එක ආවම පස්සේ මොකද්ද වෙන්න පුළුවන්? මේ LED එක ඔන්න එළිය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. යම් කිසි ප්‍රමාණයකින් එළිය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒ එළිය පොඩ්ඩ අඩු වුණා හෝ වැඩි වුණා කියලා මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක අදාළ වෙන්නේ නැහැ. LED එකේ එළිය තියෙනවා මෙයා ඔන් වෙලා තියෙනවා. LED එකේ එළිය නැත්තම් මෙයා ඕෆ් වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී එළිය අඩු වැඩි වුණා කියලා මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ. මෙයා ඔන් වෙලාම තමයි. ඒතර මේ පැත්තේ කෙලින්ම ඔන් තමයි තියෙන්නේ. ඒතර ඒ වගේම දැන් මෙතන ඕෆ් වෙලා තියෙන අවස්ථාවේදී මෙතන දැන් පොඩි වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ පොඩි වෝල්ටේජ් එකේ මේ LED එක දල්වන්න බෑ. ඒ දල්වන්න බැරි නිසා මෙතන තියෙන්නේ අඳුරක්. ඒතර මෙතන අඳුරක් තියෙනකොට අනිවාර්යයෙන් මෙතන මේක ඕෆ් වෙලා තියෙනවා. ඒතර මේක ඕෆ් අවස්ථාවේ තියෙන. ඒතර මේකේ අර ඉන්ටර්ෆෙරන්ස් එක නිසා මේක මේක ස්විච් එක සිග්නල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතර සිග්නල් එක තියෙනවනම් මෙයා ඔන් වෙලා පෙන්නනවා.
සිග්නල් නැත්තම් මේ අපිට ඕෆ් වෙලා පෙන්නනවා. ඊට අමතරව අපිට තියෙන අනිත් වාසිය තමයි දැන් මේක තොතේ මේක මේ පෙන්නලා තින්නේ අර මම කලින් කිව්ව කතන්දරේ සර්කිට් එකක් විදිහටම තමයි පෙන්නලා තියෙන්නේ. ඒතර මෙතන තියෙනවා අපිට පවර් සප්ලයි එක 24 වෝල්ටේජ් එකක් හරි ඔය DC සප්ලයි එක නැත්නම් අපිට AC සප්ලයි එකක් වෙන්න පුළුවන්. ඒතර මෙතන ගිහිල්ලා වෙලා මෙතන පෙන්නලා තියෙන 24 වෝල්ට්ස් වලට. ඒතර මෙතන LED එකක් තියෙනවා. ඒතර මේ LED එක දැන් මෙතනින් ස්විච් එක මේ අපි දැන් මේ පිටින් දෙන ස්විච් එක මේක ඔන් කරන් පස්සේ දැන් මේ LED එක දැල්ලෙලා මෙතන ෆොටෝ ට්‍රාන්සිස්ටර් ඔන් වෙලා අපිට මේ පරිපථය සම්පූර්ණ මෙතන අවුට්පුට් එකක් අපිට එනවා. දැන් මෙතනට මේකට ඉන්ටර්ෆරන්ස් එකක් ඇඩ් වුණා මේ හැලි මේ ඉතින් බාහිර නෙමෙයි ටික තියෙන්නේ. ඒතර මෙතන අපි මේ ටික ඉන්ටර්ෆරන්ස් එක මේකට ඇඩ් වෙන්න පුළුවන්. ඇඩ් වෙලා ආව කියලා මෙතනින් එහාට මේක ගමන් කරන්නේ නැහැ. ඒතර මේක මේ පැත්තේ පරිපථය සුරක්ෂිතයි. අපි දැන් මේකට ඒ වගේ මේකට අපි ඇඩ් වුණා කියලා මොනවා හරි හේතුවක් නිසා 230 වෝල්ටේජ් එකක් එහෙම නැත්නම් 110 වෝල්ටේජ් එකක් ඒ වගේම ලොකු වෝල්ටේජ් එකක් මොනවා හරි එකක් ඇඩ් වුණා කියලා හිතමු. ඇඩ් වුණොත් මොකද වෙන්නේ? ඒ වෝල්ටේජ් එක මෙන්න මේක දිගේ ගලාගෙන එනවා. ආව කියලා මෙතනින් එහාට මේක යනවද? මෙතනින් එහාට මේකට යන්න බෑ. මෙතන අයිසොලේෂන් එක සාමාන්‍ය මේ ඔප්ටෝ කප්ලර් එක අයිසොලේෂන් එක කිලෝවොට් දෙක කිලෝ වෝල්ට් දෙකක්. ඒ කියන්නේ වෝල්ට් 2000ක විතර අයිසොලේෂන් එකක් තියෙනවා මේ ඔප්ටෝ කප්ලර් එකේ. ඒතකොට මේ පැත්තේ ඉඳලා මේ පැත්තට මේ විදුලිය පනින්නේ නැහැ. ඒතකොට පනින්නේ නැති නිසා මේ පැත්ත සුරක්ෂිතයි. ඒතකොට සමහරට ඒ අධිබල විදුලිය නිසා මේක පිළිච්චිලා යන්න පුළුවන්. මේක පිච්චිලා ගියා කියලා මේ PLC රහණයක් වෙන්නේ නැහැ. මේක එක ඉන්පුට් එකක් PLC ට අහිමින එක විතරයි වෙන්නේ. ඒතර PLC එක ඒ ඉන්පුට් එක අහිමුණොත් එහෙනම් අපිට පුළුවන් ඒක වෙන එකකට මාරු කරලා අපි ඒක අපිට ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඒතකොට අපිට PLC එකට හානි කරන්න මෙයාට බැරි වෙනවා. ඒතකොට මේ ඔට්ටෝ කප්ලර් එක නිසා. ඒතර මේ පොඩි උපකරණය තමයි අපිට ලොකු ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ ඒ වගේ දැන් සම්බන්ධ කරලා මෙතන ඉන්පුට් මොඩියුල් එකක් ගැන දැන් මේ කතා කරන්නේ. දැන් මෙතන තියෙනවා මෙතන ඉන්පුට් 8ක මොඩියුල් එකක්. 0 සිට 4 දක්වා තියෙනවා ඉන්පුට් 8ක මොඩියුල් එකක් තමයි තියෙන්නේ. මෙතන මේ තියෙන ඔප්ටෝ කප්ලර් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඔප්ටෝ කප්ලර් එක මෙතන තියෙනවා දෙපැත්තටම ඩයෝඩ් දෙකක් LED දෙකක් පෙන්නලා තියෙනවා. ඒතර මේක පුළුවන් මේ අපිට ධන ඍණ දෙපැත්තම මේක භාවිතා කරන්න පුළුවන්. අපිට මේකට කියනවා මේක සිංක් සෝස් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. සිංක් සෝස් කියන එක මම පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් පාඩම ඉස්සරහට යනකොට මේ සිංක් සෝස් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා දෙන්නේ. ඒකට මේකේ කොමන්ඩ් එකට ධන දෙන්නත් පුළුවන්, කොමන්ඩ් එකට ඍණ දෙන්නත් පුළුවන්. ඒක අපි මෙතන කොමන්ඩ් එකට ධන ඍණ දුන්නොත් එහෙම අපි මේකේ අනිත් පැත්ත අරන් ගිහලා අපේ ස්විච් හරහා තමයි අපි ඉන්පුට් වලට ධන සප්ලයි එක එවන්න ඕන. ඒ වගේ තමයි මෙතන තියෙන 16 එකක්. ඒතකොට ඒකෙදි 0 ඉඳලා 15 දක්වා තියෙනවා. ඒතකොට ඒකේ තියෙනවා ඒකත් අර විදියම තමයි අපිට මේ දෙපැත්තටම මේක මාරු කරලා දෙන්න පුළුවන්. මේ තියෙන දැන් ඒකේ මේ Hitachi PLC ගත්තොත් ඒකේ තියෙන මේ EHSD 8 කියන ඉන්පුට් 8ක මොඩියුල් එක ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ SD 16 මොඩියුල් එක. ඉන්පුට් 16ක මොඩියුල් එක. ඒතර මේ ගත්තොත් මෙතන කොමන් එකක් තියෙනවා. මේ හැම ඉන්පුට් 8කටම කොමන් එක බැගින් වෙන් කරලා තමයි තියෙන්නේ වයරින් එකේදී. ඒතර අපිට මේ කොමන් එක දැන් මේ කොමන් දෙක එකක් මෙතෙන්දී. දැන් මේ එක කොමන් එකක් විතර මේ තියෙන්නේ. මේ කොමන් එකට තමයි අපි මේ විදුලි හැපීමේ එක අග්‍රයක් ධන අග්‍රය ඍණ අග්‍රය ලබා දෙන්න ඕනේ. එතකොට ධන අග්‍රය ලබා දුන්නොත් ඍණ අග්‍රය තමයි අනිත් පැත්තෙන් අරන් කියලා ස්විච් හරහා අපි ඉන්පුට් වලට ලබා දෙන්න ඕනේ. හරි අපි අදට මේ පාඩම අපි අදට අවසන් කරනවා. මෙතනින් එහාට තියෙන කොටස් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එහෙනම් බොහොම ස්තුතියි ඔබට සුබ දවසක්.